සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. ආයුබෝවන්. යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුණු අංග ප්‍රථමයෙන් සිරස්තල. මේ රට දෛනික වැඩිම කොවිඩ් එන්නත් කරන වැඩසටහන ඊයේ දිනේ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙද සංගම් කිහිපයක් වැඩවර්ජනයක අත්‍යවශ්‍ය භාණ්ඩ වැඩිමිලට අලෙවි කරන වෙළඳුන්ට ලක්ෂයක් දක්වා දඩ නව කෙටුම්පත කඩිනමින් අනුමත කර ගැනීමට රජයේ අවධානය යුරෝපා සංගමයට අයත් රටවලට යැවෙන තැපැල් භාණ්ඩ සඳහා අද සිට නව බදු ඉන්දුනීසියාවේ දෛනික කොවිඩ් ආසාදිතයින් 20,000 ඉක්මවයි. ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන හෙද වෘත්තීය සමිති කිහිපයක් වෘත්තීය ක්‍රියාමාර්ගයක් අද ආරම්භ කළා. මේ නිසා ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් පත්ව සිටියේ දැඩි අපහසුතාවයකටයි. රාජ්‍ය සේවා එක්සත් හෙද නිලධාරීන්ගේ සංගමය රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සහ සමස්ත ලංකා හෙද සංගමයේ ඒකාබද්ධව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරනු ලැබුවා. ඒ අනුව හෙද ව්‍යවස්ථාව සංශෝධනය කිරීම, හෙද සේවය උපාධිධාරී සේවයක් බවට පත් කිරීම සහ උසස් වීම් සහ අතිකාල දීමනා සම්බන්ධ ගැටලු ඇතුළු ඉල්ලීම් 9ක් මුල් කර ගනිමිනුයි මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වන්නේ. මේගොල්ලෝ මුකුත් කියන්නෙත් නැහැ. ඒගොල්ලෝ කට්ටිය ඇතුළට ගන්න අපි එළියේ. මිනිස්සු කොච්චර රස්තියක් වෙනවද වාහන වලින් ඇවිල්ලා සල්ලි ගෙවලා. උල්ලටේ බද්ද කරලා අතර මාස 4ක් කරා අම්බලන්ගොඩ ඉඳන් සල්ලි විදන් කරන් අසරණයි ඉතින්. කෙසේ වෙතත් කොවිඩ් රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන මාතෘ සහ ළමා රෝහල් මෙන්ම මහරගම පිළිකා රෝහල ආශ්‍රිතවද මෙම වැඩවර්ජනය අද ක්‍රියාත්මක වුණේ නැහැ. එසේම හදිසි සහ අත්‍යවශ්‍ය ප්‍රතිකාර කටයුතුද සුපුරුදු පරිදි ක්‍රියාත්මක වන බවයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ. සෞඛ්‍ය ආයතනවල සහ රෝහල්වල ඒ වගේ මහජන සෞඛ්‍ය සේවාවේ හෙද නිලධාරීන් 38000ක් අසනීප නිවාඩු වාර්තා කරලා හදිසි අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යන්නේ ස්වේච්ඡාවෙන් අත්සන් නොකර. ආණ්ඩුවට කියනවා අපි දවස් දෙකක් අපි සාධාරණ ක්‍රියාමාර්ගයක් ප්‍රකාශනපත් කරා. මේ ක්‍රියාමාර්ගය ඇතුලේ සාධාරණ ඉෂ්ට නොවුනොත් අනිවාර්යයෙන්ම අපි මේට වඩා වෙනස් ක්‍රියාමාර්ගයකට යනවා. වෙන විකල්පයක් නැහැ. මේ අතර පවතින හෙද වර්ජනය හමුවේ රාගම ශික්ෂණ රෝහලේ ජාතික අක්ෂරෝහල මහනුවර ජාතික රෝහල සහ දික්කොය මූලික රෝහල රෝහල් කාර්ය මණ්ඩලයේ සහ වෛද්‍යවරුන්ගේ මැදිහත් වීමෙන් ප්‍රතිකාර කටයුතු අඛණ්ඩව සිදු කරන ආකාරයක් දක්නට ලැබුණා. මේ අතර රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා විසින් එම ගැසට් නිවේදනයට අනුව රජයේ සේවයේ නියුතු සියලුම ශ්‍රේණීන්ට අයත් වෛද්‍ය නිලධාරීන්ගේ අවුරුදු 61ක් ලෙස දැනට පවතින විශ්‍රාම ගැනීමේ වයස් සීමාව මෙලෙස වසර 2කින් දීර්ඝ වනු ඇති. විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයට මෙය අදාළ වනු ලබන්නේ අමාත්‍ය මණ්ඩල තීරණය ලබා දුන් අප්‍රේල් මාස 20 වෙනිදා දින සිට ක්‍රියාත්මක වන ලෙස බවයි එම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. ඉන්දීය ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය පැතිරීම හේතුවෙන් ඉදිරි කාල සීමාව ඉතා අවදානම් විය හැකි බව මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එමෙන්ම මෙරට කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව දිනක් තුලදී ලබා දුන් වැඩිමෙන්නත් ප්‍රමාණය ඊයේ දිනේදී ලබා දී ඇති අතර එම සංඛ්‍යාව 1,73,000කට අධිකයි. ඊයේ දිනේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1864 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව එලෙස වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් අතරින් 1786 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආසාදිතයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. විදේශයන්හි සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින පුද්ගලයින් 78 දෙනෙකුද ඊයේ ආසාදිතයින් ලෙස වාර්තා වුණා. ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 365ක්. එමෙන්ම සෙසු ආසාදිතයින් අතරින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 221ක් හඳුනාගත් අතර කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ 254ක් ලෙසයි. මේ අතර පසුගිය 29 වෙනිදා සිදු වූ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 47ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ පස්වරුවේ තහවුරු කර තිබෙනවා. කාන්තාවන් 31 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 16 දෙනෙකු එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර වයස අවුරුදු 30ට අඩු පුද්ගල මරණයක්ද ඒ අතරින් වාර්තා වනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 3077ක් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. මේ අතර බස්නාහිර පළාතේ අවුරුදු 60ට වැඩි පුද්ගලයන් සඳහා සයිනෝෆාම් මෙන් අතේ පළමු මාත්‍රාව ලබා දීම අද සිදු වුණා. ඒ අනුව කොළඹ ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් සංවිධානය කරන මධ්‍යස්ථාන තුලදී මෙන්ම එම දිස්ත්‍රික්කයන්හි රෝහල්වලද එමෙන්නත් ලබා දීමේ කටයුතු සිදු කර තිබුණා. එමෙන්ම මෙරට කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව දිනක් තුලදී ලබා දුන් වැඩිම එන්නත් ප්‍රමාණය ඊයේ දිනේදී ලබා දී තිබෙනවා. ඒ අනුව ඊයේ දිනේදී පුද්ගලයන් 1,73,520කට එන්නත් ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේ. සයිනෝෆාම් මෙන් අතේ පළමු මාත්‍රාව පුද්ගලයන් 91,759 දෙනෙකුට ඊයේ ලබා දී ඇති අතර එහි දෙවන මාත්‍රාව ලබා දුන් පුද්ගලයන් සංඛ්‍යාව 79,236ක්. එසේම කොවිශීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ පුද්ගලයන් 2523 දෙනෙකුට ලබා දීමටයි කටයුතු කර ඇත්තේ. පසුගිය සඳුදා දිනේ 90000ක් පමණ ලබා දුන්නේ. ගහරුවාදා දිනේදී 1,60,000ක් වැනි ප්‍රමාණයක් තමයි ලබා දුන්නේ. එය ඉතාමත් වේගෙන් අපිට 1,76,000ක් වගේ ප්‍රමාණයකට වැඩි කරගන්න හැකි වුණා. ඒ අනුව ඊයේ සහ අද දිනේ දැන් වසංගත රෝග විද්‍යා ඒකකයෙන් රෝහල් වලට ලබා දී තිබෙන සියලුම මාත්‍රා ප්‍රමාණය ලබා දී අවසන් කිරීමට අපි අද දින ඇතුළත කටයුතු කරමින් සිටිනවා. ඉතින් ඔබට පැහැදිලි අපිට දැන් එන්නත් මාත්‍රා ලබා දුන්නොත් මේ රට පුරා තියෙන රෝහල් පද්ධතිය සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලේ ක්‍රමවේදය මේ එන්නත් කරන වැඩපිළිවෙල ඉතාමත් කෙටි කාලයක් තුළ අපිට මුළු ජනතාවටම එන්නත් ලබා දීමේ හැකියාවක් තියෙනවා. මේ අතර අද උදැසන සිට තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කර බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. ඒ අනුව දිස්ත්‍රික්ක 3කට අයත් ප්‍රදේශ කිහිපයකුයි එලෙස හුදකලා කර ඇත්තේ. යාපනයේ දිස්ත්‍රික්කයේ කයිඩ්ස් පොලිස් බල ප්‍රදේශයේ කරේනගර් ග්‍රාම නිලධාරී වසමේ කල්ලිත්තේරු ප්‍රදේශය සහ මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවර පොලිස් බල ප්‍රදේශයේ සුදුහුම්පල බටහිර ග්‍රාම නිලධාරී වසමේ වෙලමැද පාරගම ප්‍රදේශයේද හුදකලා කර තිබෙනවා. එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ පොලිස් බල ප්‍රදේශයේ ඩන්සිනන් ග්‍රාම නිලධාරී වසමේ මැද කොටසද හුදකලා කිරීමටයි පියවරගෙන ඇත්තේ. මේ අතර අන්තර් පළාත් සංචරණ සීමා උල්ලංඝනය කරමින් මඩකලපුවේ සිට කොළඹට පැමිණි පෞද්ගලික බස් රථයක් ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පළාත් අතර එන්න බෑ කියලා දන්නේ නැද්ද? අයි දන්නේ නැද්ද? යමතර යනවනේ මේ දන්නේ නැද්ද බර්තන සීමාව දින එන්න බෑ කියලා? බස් රථයේ රියදුරු රිය සහායක සහ එහි සිටි මගීන් 38 දෙනෙකුද සමගයි එම බස් රථයේ පොලිස් භාරයට ගෙන ඇත්තේ. ගත වූ දිනය තුල නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 403 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් 62 දෙනෙකු මහනුවර ප්‍රදේශයෙන් 35ක් මාතලේ ප්‍රදේශයෙන් සහ කුලියාපිටියෙන් 40ක් ලෙසිනුයි අත්අඩංගුවට ගෙන ඇත්තේ. එමෙන්ම බස්නාහිර පළාතෙන් පිටවන සහ ඇතුළු වන ස්ථාන 14කදී කරන ලද මාර්ග බාධකවලදී පුද්ගලයන් 6541 දෙනෙක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. ඒ වගේම පුද්ගලයන් 107 දෙනෙක් අවවාද කර පළාත් සංචාරණ සීමා උල්ලංඝනය කරමින් අනිකුත් පළාත් වලට මාරු වීමට හෝ බස්නාහිර පළාතට පැමිණීමට උත්සාහ දැරීමේදී ආපසු හරවා යවා තිබෙනවා. සංචාරණ සීමා ඉවත්වත් පළාත් සංචාරණ සීමාව ඒ ආකාරයටම ක්‍රියාත්මක වෙනවා. කෙසේ වෙතත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු චෝදනා නගන්නේ සංචරණ සීමා නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවටයි. පළාත් මායිම් වල අපිට මේ වෙද්දි පේන්නේ නැහැ. එහෙම සංචරණයේ සීමා කිරීම හෝ පරීක්ෂා කිරීම කිසිම දෙයක් වෙනවා. ඊටාම කනගාටුදායක තත්ත්වයක් තමයි පහුගිය දින කීපේ අපි රට තුල දැක්කේ. නැවතත් දැන් මහ ජනතාව සාමාන්‍ය පරිදි හැසිරෙනවා. මේ පිළිබඳ පූර්ණ අවබෝධයකින් යුතුව නෙමෙයි මේ වෙද්දි COVID-19 පාලන වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. ප්‍රධාන කාරණා තුනක් හින්දා ඉතිරිය ඊ타ත්ම අවදානම්
විශේෂයෙන්ම මේ වෙනකොට දිවයිනේ ප්‍රදේශ කීපයකින් හමු වෙලා තියෙන ඩෙල්ටා ප්‍රභේදය, ඒ වගේම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් මෘතදේහ සම්බන්ධව සහ නිරෝධායනය සම්බන්ධව නිකුත් කරලා තියෙන චක්‍රලේඛ නිසා ආසාදිතයන් යටපත් වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම සංචරණ සීමා ඉවත් කිරීම නිසා මහජනතාව වගකීමකින් තොරව හැසිරීම කියන කාරණා නිසා රෝගය ඉදිරියේදී අපිට ඉතාමත් නරක අන්දමින් හිසෝසවන්න පුළුවන්. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව රෝහල් වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 28172ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 2,25,952ක් ලෙසයි. ඇතැම් බටහිර රටවල කොවිඩ් ව්‍යාප්තියේ අඩුවීමක් පෙන්නුම් කළද ඕස්ට්‍රේලියාව සහ ආසියාතික රටවල් කිහිපයක නැවත වරක් කොවිඩ් ව්‍යාප්තියේ ඉහළ යාමක් පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. කොවිඩ් වසංගතයෙන් උග්‍ර බලපෑමකට ලක් වූ ඉන්දියාවේ මෙන්ම කොවිඩ් වසංගතය සාර්ථකව පාලනය කළ ඔස්ට්‍රේලියාව ඇතුළු බොහෝ ආසියාතික රටවලින් කොවිඩ් ආසාදිතයන් වාර්තාවීම ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම මෙම වසංගතයේ බලපෑම් හේතුවෙන් ආසියානු කලාපීය රටක් වන ඉන්දුනීසියාවද කොවිඩ් ව්‍යාප්තියේ දරුණු තත්ත්වයක් අභියසට පැමිණ සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ඒ අනුව ඉන්දුනීසියාවෙන් මේ වන විට 20,000 ඉක්මවා දෛනික කොවිඩ් ආසාදිතයන් වාර්තාවමින් පවතිනවා. ඉන්දුනීසියානු නව කොවිඩ් රැල්ලේ ව්‍යාප්තියට ප්‍රධාන හේතුව ඩෙල්ටා ප්‍රභේදය බවටයි එරට සෞඛ්‍යංශ පෙන්වා දී ඇත්තේ. එරට රෝහල් මේ වන විට කොවිඩ් රෝගීන්ගෙන් පිරී ගොස් ඇති අතර බොහෝ රෝහල් උපරිම ධාරිතාවයේ ඉක්මවා ඇති බවට නිවේදනය කරමින් රතු කලාප ලෙසද නම් කර තිබෙනවා. රෝහල් කොරිඩෝවලදී පවා කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කෙරෙන අතර රෝහල් අසල දිගු පෝලිම් දක්නට ලැබෙන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. මේ අතර උතුරු කොරියාව තුළ COVID-19 පාලනය සඳහා නිසි ක්‍රියාමාර්ග නොගත් බවට චෝදනා කරමින් එරට ජනාධිපති කිම් ජොන් උන් විසින් උසස් නිලධාරීන් කිහිප දෙනෙකු තනතුරු වලින් පහ කර තිබෙනවා. තරුණ ඒකාධිපති පාලකයෙක් ලෙස ප්‍රකට උතුරු කොරියානු නායකයා පවසා ඇත්තේ COVID-19 වෛරසය එරට පැතිරුණහොත් එය එරට තුළ ව්‍යසනකාරී තත්ත්වයක් ඇති කළ හැකි බවටයි. කොවිඩ් වසංගතයක් ලෙස පැතිරී ගියහොත් දරිද්‍රතාවයෙන් පෙළෙන රටක් ලෙස සැලකෙන උතුරු කොරියාවට රෝගීන්ට ප්‍රතිකාර කිරීම පවා අපහසු විය හැකි බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. නමුත් මෙතෙක් එරට කොවිඩ් වසංගතයේ පැතිරෙන බවට ඔවුන් ප්‍රසිද්ධියේ පිළිගෙන නොතිබීම විශේෂත්වයක්. මේ අතර කොවිඩ් ආසාදිතයන්ගේ සිරුරේ අභ්‍යන්තර රුධිර වහනයක් සිදුවීමට බලපෑ හැකි තවත් අවදානම් සහගත වෛරසයක් පැතිර යන බව ඉන්දියාවේ දිල්ලි ප්‍රදේශයෙන් වාර්තා වනවා. ඉන්දිය මාධ්‍ය පවසන්නේ එම වෛරසය ආසාදනය වූ කොවිඩ් රෝගීන්ගේ බුදුමාර්ගය සහ උදරය තුළින් අභ්‍යන්තර රුධිරේ වහනය වීම සිදුව ඇති බවයි. ගත වූ දිනේ ලොව වැඩිම කොවිඩ් ආසාදිතයන් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 48,878ක්. කෙසේ වුවත් ඊයේ දිනේ ලොව වැඩිම කොවිඩ් මරණ වාර්තා වී තිබුණේ බ්‍රසීලයෙන් වන අතර එම සංඛ්‍යාව දැක්වුණේ 2127ක් ලෙසයි. කාබනික පොහොර වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කාබනික පොහොර ප්‍රමාණය රසායනික පොහොර ලබා දුන් ආකාරයටම ගොවීන්ට ලැබීමට සලස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මේ අතර සේවකීන් සේවයෙන් ඉවත් නොකර ඔවුන් රැක ගැනීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා කර්මාන්ත හා ව්‍යාපාරික ප්‍රජාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා. අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බලමණ්ඩල දිස්ත්‍රික් ගොවි නියෝජිත හමුවේදී ඔවුන් පෙන්වා දී ඇත්තේ කාබනික පොහොර භාවිතයට ගත් පියවර කිසිවිටකත් පසුපසට නොගන්නා ලෙසටයි. ඒ අනුව පැරණි වගාක්‍රමවලට නැවත යොමු වී වසවිසෙන් තොර ආහාර වේලක් ජනතාවට ලබා දීම තමන්ගේද පරම යුතුකම සහ වගකීම වන බවයි ගොවි නියෝජිතයින් එහිදී පෙන්වා දී ඇත්තේ. එබැවින් නිරෝගිමත් පරපුරක් වෙනුවෙන් ජනාධිපතිතුමා තැබූ පියවරට ගොවි ජනතාවගේ ප්‍රණාමය හිමි විය යුතු බව ඔවුන් පෙන්වා දුන් බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. එමෙන්ම ඇතැම් පිරිස් මෙය ආපස්සට යන ගමනක් ලෙස පෙන්වා දීමට උත්සාහ කළද මේ ඔස්සේ කෘෂි ආර්ථිකය නව මාවතකට යොමු කර හැකි බවයි ජනාධිපතිතුමා හිදී අවධාරණය කර ඇත්තේ. බෝ නොවන රෝගවලින් අනාගත පරපුර බේරා ගනිමින් වාර්ෂිකව රසායනික පොහොර ආනයනයට වැය කෙරෙන රුපියල් මිලියන 80,000ක මුදල මෙරට අහිංසක ගොවි ජනතාවගේ අතට ලැබීමට සලස්වන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. එමෙන් මෙම නිවේදනයේ දැක්වෙන්නේ මෙම වැඩපිළිවෙල අඛණ්ඩව සහ සාර්ථකව ක්‍රියාත්මක කිරීමට වල්නාශක කෘමිනාශක ඇතුළු කාබනික පොහොර අවශ්‍ය ප්‍රමාණය රසායනික පොහොර ලබා දුන් ආකාරයටම ගොවීන්ට ලැබීමට සලස්වන බවයි. එමෙන්ම මේ ඔස්සේ ගොවීන් මෙතෙක් ලබාගත් ආදායම අඩුවීමට ඉඩ නොතබන අතර ආදායම අඩු වුවහොත් එම ප්‍රමාණය රජය මගින් ලබා දී ගොවියාට අපහසුතාවයට පත්වීමට ඉඩ නොතබන බවයි ජනාධිපති මාධ්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. සේවකයන් ඉවත් කිරීම වෙනුවට ඔවුන් රැක ගනිමින්
මෙම වසංගත අභියෝගවලට මුහුණ දෙන්නයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සියලුම කර්මාන්තකරුවන් සහ ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ ඊයේ අරලියගහ මන්දිරයේදී පැවති ශ්‍රී ලංකා ඇඟලුම් සන්නාම සංගමය හා ශ්‍රී ලංකා සිල්ලර වෙළඳුන්ගේ සංගමය මුහුණ පෑ ඇති ගැටලු සම්බන්ධයෙන් වූ සාකච්ඡාවකදී එම අවස්ථාවට එක් වූ අදාළ සංගම්වල නියෝජිතයින් විසින් එම ශේෂ්ත්‍රවලට අදාළ බොහෝ ගැටලු අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡාවට ලක් කර බවයි ඒ පිළිබඳව අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. ඒ අනුව බැංකු ණය සහන ලබා ගැනීම, ණයවර ලිපි විවෘත කිරීම සම්බන්ධ ගැටලු විසඳා ගැනීම, සේවක අර්ථ සාධක අරමුදල් සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් ගැටලු සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා කර තිබෙනවා. එමෙන්ම පවතින වසංගතයේ හේතුවෙන් ඇඟලුම් සේවකයන් සඳහා එන්නත්කරණය කිරීම සහ කොවිඩ් මාර්ගෝපදේශවලට අනුව නිමි ඇඳුම් වෙළඳසැල් විවෘත කිරීමට අවසර ලබා ගැනීම පිළිබඳවද එහිදී සාකච්ඡා කරනු බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ. තවද පාස්කු ප්‍රහාරය සහ කොවිඩ් වසංගතය හේතුවෙන් දැනට මාස 24කට ආසන්න කාලයක් සිය ව්‍යාපාර කටයුතු අඩපණවීම නිසා මුදල් අමාත්‍යාංශය ඔස්සේ හදිසි සහන ලබා දීමක් සිදු කරන ලෙසද එම නියෝජිතයින් අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීම් කර තිබෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ වැඩිමිලට අලෙවි කරන වෙළඳුන් හට පනවන දඩය රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ දැමීමට රජයේ අවධානය යොමුව තිබෙනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළා. සහල්වල උපරිම මිල කැකුළු හාල් කිලෝවක් 93යි, නාඩු කිලෝවක් 96යි, සම්බ කිලෝවක් 98යි සහ කීරි සම්බ කිලෝක තීරණය කරන මිල මේ කන්නේ කැපෙනකොට ගැසට් කරනවා. දැනට ගැසට් කරලා තියෙන්නේ මිල ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා තමුන් කීයට වී මිලදී ගත්තත් සහල් විකුණන්න වෙන්නේ රුපියල් 100ට වඩා අඩු මිලට කියලා. උනේ නැති නිසානේ මේවර හාල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගෙනල්ලි වෙලා ගබඩාවක තියලා තියෙන්නේ. උනේ නැති නිසා ඒ සිද්ධිය කරවන්න කරුණු දෙකක් අපි එකට කරනවා. පාර්ලිමේන්තුවට පරිභෝග ආරක්ෂණ කටයුතු පිළිබඳ අධිකාරිය පනතට සංශෝධනයක් ගෙනවිත් වැඩි මිලට අත්‍යවශ්‍යම පරිභෝජන භාණ්ඩවල සහල් අලෙවි කළොත් දඩය රුපියල් ලක්ෂය දක්වා 2500 දඩේ වැඩි කරලා තියෙනවා. වෙළඳ පොලේ කිසිම සහල් ලිංගයක් ඇති නොවන ආකාරයට කවුරුවත් ගත්තේ නැත්නම් රුපියල් 50ට මිලදී ගන්න කෘෂිකර්ම අමාත්‍යතුමා තමන්ගේ ගබඩා සියල්ල සූදානම් කරගෙන ඉන්නවා. එතකොට 50ට වඩා වැඩි මිලකට ගන්න පුළුවන්. කිසි කෙනෙකුට පාඩු නැතුව රුපියල් 100ට වඩා අඩුවෙන් සහල් සපයන්න පුළුවන්. ගණනීය කිරීම කරලා ඉවරලා මේ මිල නියම කරලා තියෙනවා. මේ මිල පාර්ලිමේන්තුවෙන් ඉස්සෙල්ලා පනත සම්මත කරගන්න ඕනේ. ඒක නීතිපතිතුමාට යවලා තියෙන්නේ. දඩය ලක්ෂයක් වෙච්ච දවසට තමයි මේක හරියටම සුව කරන්න පුළුවන් වෙන්නේ. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් අනතුරුව මෙරට සාගර පතුලේ තැන්පත් වී ඇති බහලු මැතුළු කොටස් සෙවීම මෙවන විට ආරම්භ කර ඇති බව දීවර දෙපාර්තමේන්තුව පවසනවා. කොළඹ වරායට නාවික සැතපුම් 9.5ක දුරින් නැංගුරම්ලා තිබූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගෙන තිබුණේ පසුගිය ජුනි මස 20 වන දිනයි. පසුව ජුනි මස 25 වනදා නෞකාවේ පිපිරීමක් සිදු වූ අතර ඒ සමග නෞකාවේ තිබූ බහලුම් රැසක් මුහුදට වැටී තිබුණා. දිගින් මීටර 186ක් සහ පළලින් මීටර 34ක් වන මෙම නෞකාව පුරා ගින්න පැතිර ගොස් තිබුණා. මෙම නෞකාව තුළ බහලුම් 1486ක් තිබී ඇති අතර නයිට්‍රික් ඇසිඩ් ටොන් 25ක් අඩංගු බහලුම් කිහිපයක්ද ඒ අතර වූ බව සඳහන්. එසේ මෙම නෞකාවේ බහලුම් අතර විදේශ ශ්‍රමිකයින් විසින් මෙරටට එවන ලද භාණ්ඩ සහිත බහලුම් 4ක්ද ගින්න හේතුවෙන් විනාශ වී ඇති බවත් එමගින් රුපියල් මිලියන 48ක පාඩුවක් සිදුව ඇති බවත් කොළඹ ව්‍යාපාරික සංගමය පවසනවා. මේ නැවේ ඒ ආපු ඒ කන්ටේනර් 4 ලංකාවට මිලියන 48ක විතර ආසන්න පාඩුවක් වෙලා තියෙනවා. මේ කාගෝ වල ආවේ ඩුබායි රටේ මේ ලංකාවේ වැඩ කරන අපේ විදේශ ශ්‍රමිකයන්ගේ. සමහර මේ විදේශ සේවයේ යෙදෙන ඉන්න ඒ රටවිරුවන් ලංකාවට එන්න කලින් මාස 4ක 5ක ඔවුන්ගේ වැටුප එකතු කරලා තමයි මේ බඩු දාන්නේ. ඒ දාපු බඩු වලට ඇත්තටම වන්දියක් ලබා ගන්න ඕන. අපි දන්නවා නැව් ලෝකල් ඒජන්ට් ඉන්නවා. ඒ වගේ නැව් සමාගම ඉන්නවා. මේ නැව් සමාගමෙන් මේ වන්දි ලබාගෙන ඒක මේ රට තුල ඉන්න මේ ශ්‍රී ලාංකිකයන්ට මේ ඉන්න විදේශ ශ්‍රමිකයන්ට ලබා දීමට රජය මැදිහත් වෙන්න කියන ඉල්ලීම අපි මේ අවස්ථාවේදී කරනවා. යුරෝපා සංගමයට අයත් රටවල් වෙත යැවෙන තැපැල් භාණ්ඩ සම්බන්ධ සංශෝධිත බදු ප්‍රතිපත්තිය අද සිට ක්‍රියාත්මක වනවා. ඒ අනුව යුරෝපා සංගමයට අයත් රටවල් 26ක් සඳහා යොමු කරන ලිපි හැර සියලු තැපැල් භාණ්ඩ සඳහා නව බදු ප්‍රතිපත්ති අදාළ වන බවයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ.
යුරෝපා සංගමය විසින් දැනුම්දී ඇති පරිදි තැපැල් පාරිභෝගිකයන් අන්තර්ජාලය මගින් අලෙවි කටයුතුවල නිරතවන්නන් සහ අන්තර්ජාල අලෙවිසැල් විසින් යුරෝපා සංගමයට අයත් රටවල් වෙත යොමු කරන තැපැල් භාණ්ඩ සඳහායි එම බදු ප්‍රතිපත්තීන් අදාළ වන්නේ. ඒ අනුව යුරෝ 150ට අඩු වටිනාකමින් යුත් සියලුම තැපැල් භාණ්ඩ සඳහා යවන්නා විසින් යුරෝපා සංගමයට අයත් අදාළ රට වෙත ඍජුවම වැට් බදු ගෙවිය යුතු බව තැපැල්පතිවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. එමෙන්ම යුරෝ 150ට වැඩි වටිනාකමින් යුත් භාණ්ඩ සඳහා අදාළ රටේ බදු ප්‍රතිපත්තියට අමතරව අනෙකුත් තීරු බදු ප්‍රතිපත්තීන්ටද යටත් වන බැවින් තැපැල් භාණ්ඩ සඳහා වූ සියලුම බදු ගමනාන්තයේදී භාණ්ඩය ලබා ගන්නා පුද්ගලයාගෙන් අය කර ගැනීමට නියමිතයි. කෙසේ වෙතත් වැට් බදු මුදල් සහ මෙහෙයුම් ගාස්තු ගෙවා භාණ්ඩය බාර ගැනීමට ක්‍රියා නොකළහොත් අදාළ රටේ තැපැල් පරිපාලනය හෝ රේගුව එම භාණ්ඩ සම්බන්ධව ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ගයන් පිළිබඳ පාරිභෝගිකයන්ට වගකීමක් දැරීමට සිදුවනවා. ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව එම බදු හෝ අනෙකුත් බදු ගෙවීම් පිළිබඳ කිසිදු අයුරකින් වගකීමක් නොදරන බවයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා මහජනතාව වෙත දැනුම් දී ඇත්තේ. සම්බුදු පිළිරූ සසුනට පුදා පින්පෙත් පුරන ශ්‍රද්ධා සම්බුද්ධ ප්‍රතිමා පූජා උතුම් පුණ්‍ය ව්‍යාපෘතියෙහි තවත් වැඩසටහනක් පැවැත්වුණේ ඊයේ දිනයේ. සම්බුද්ධ ප්‍රතිමා සසුනට පුදා පින්පෙත් පුරන ශ්‍රද්ධා සම්බුද්ධ ප්‍රතිමා පූජා පුණ්‍ය කටයුත්තෙහි තවත් වැඩසටහනක් ඊයේ පැවැත්වුණා. ඒ කඩුවෙල මහමෙවුනාව බෞද්ධ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී දෙතිස් ලකුණෙන් මෙසිත් සැනසූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුදු පිළිරූ සසුනට පුදා මතුමතුත් පින්පුරන ශ්‍රද්ධා සම්බුද්ධ ප්‍රතිමා පූජා පින්කම ක්‍රියාත්මක වන්නේ 2018 වර්ෂයේ සිටයි. එතැන් සිට මේ දක්වා මහමෙවුනාව භාවනාසපු සංචිතයත් ශ්‍රද්ධා සමාජ සත්කාරංශයත් එක්ව දිවයිනේ විහාරස්ථානයන්ට අවශ්‍ය සම්බුදු ප්‍රතිරූ පූජා කිරීමේ පුණ්‍ය කටයුත්තත් සමගින් සම්බන්ධව සිටින අතර සම්බුදු ප්‍රතිමා අවශ්‍ය ප්‍රදේශවලට පූජා කිරීමද මෙම පුණ්‍ය ව්‍යාපෘතිය මගින් සිදු කරනවා. ඒ අනුව නෙළුව ශ්‍රී බෝධිමළු විහාරස්ථානය මගින් අප වෙත කළ ඉල්ලීමකට අනුවයි ඊයේ දිනේද ශ්‍රද්ධා සම්බුද්ධ ප්‍රතිමා පූජා පින්කමේ තවත් වැඩසටහනක් පැවැත්වුණේ. එහිදී නෙළුව ශ්‍රී බෝධිමළු විහාරස්ථානය වෙත අවශ්‍ය සම්බුදු ප්‍රතිරූ පූජා කළ අතර මෙම අවස්ථාවට මහමෙවුනාව භාවනාසපුවාසී මහා සංඝරත්නයද එක්ව සිටියා. මාළඹේ කඩුවෙල පාර 305 ජෝතිපාල මාවතේ පදිංචි ගීතානි විතානගේ මහත්මිය මෙම සම්බුද්ධ ප්‍රතිමා පූජා පින්කම සඳහා සිය දායකත්වය ලබා දුන්නා. විහාරස්ථානයේ බුදු ප්‍රතිමාවක් නොමැති නිසා සද්ධාරුපවහන වැඩසටහනින් විහාරස්ථානයේට බුදු ප්‍රතිමාවක් ලබා දුන්නාට සද්ධාරුපවහන වැඩසටහනේ ඒ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ලොකු ස්වාමීන් වහන්සේටත් මේ පින් අනුමෝදන් වෙත්වා. මතුමතුත් පින්පුරා සම්බුදු පිළිරූ සසුනට පුදන්නට ශ්‍රද්ධා සම්බුද්ධ ප්‍රතිමා පූජා පුණ්‍ය ව්‍යාපෘතිය මාහැඟි පුණ්‍ය කර්මයක්. සංවර්ධනය සමග සැම්බියාවට අත් වූ ඉරණම ගැනයි මේ කතාව. සැම්බියාව අප්‍රිකාවේ සිම්බාබ්වේට මැදිව ඇති සුන්දර රටක්. සතුන්ගෙන් පිරී ගිය වනෝද්‍යාන ස්වභාව සෞන්දර්ය අතින් නම් අඩුවක් නැහැ. සැම්බියාවේ ජනගහනය මිලියන 17ක්. සැම්බියාව වර්ග කිලෝමීටර 7,50,000ක් තරම් විශාලයි. මේ කියන්නේ සැම්බියාව ගැන සුන්දර කතාවක් නෙවෙයි. දන්නවද? සැම්බියාවේ වාසය කරන මිනිස්සු ඔවුන්ට ලොකු ප්‍රතිලාභයක් නොලැබීම නිසා ලෝකයට ණය වෙලා කියලා. සැම්බියාව අභ්‍යන්තර රටක් නිසා සැම්බියාවට සිම්බාබ්වේ ටැන්සානියා වගේ රටවල් එක්ක හොඳ මාර්ග පහසුවක් හොඳ තුම්රිය මාර්ග පද්ධතියක් තිබෙන්නට උවමනා බව කියවෙනවා. ඒ ව්‍යාපෘතිවලට සැම්බියාව ණය ගත්තා. ඒ වගේම සැම්බියාවේ ප්‍රධාන නගරය වන ලුසාකාව එකම වැඩබිමක්. තැන තැන ගොඩනැගිලි සාප්පු සංකීර්ණ ඉදි වෙනවා. ඒවායේ ඇතැම් විට චීන සහ විදෙස් ජාතිකින් පදිංචි වෙලා ඉන්නවා. සැම්බියා රටේ ලුසාකා ගනුවර මෑතකදී සුපිරි සාප්පු සංකීර්ණ වේගයෙන් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ සංවර්ධනයක්. ඉතින් මේ සංවර්ධනය නිසාම ණයබරත් ඒ රටේ වැඩි වෙලා. පසුගියදා පැවැත්වුණ ජාත්‍යන්තර සමුළුවකදී සැම්බියාව තමන්ගේ රට ණය වෙලා තියෙන මුදල කොච්චරද කියලා හරියට ඉදිරිපත් කරන්න බැරි වෙලා තියෙනවා. ඒ කියන්නේ සැම්බියාවට තියෙන ආර්ථික තත්ත්වය යටතේ තවදුරටත් තියෙන ණයවාරිකත් ගෙවා ගන්න බැරි තත්ත්වයක් උදා වෙලා. ඒ වගේ තත්ත්වයක් ආවම වෙන්නේ සැම්බියාවට අඩු පොලියට ණය ගන්නට බෑ. මොකද ණය දෙන පාර්ශවවලට ණය නැවත අය කරගන්න එක ගැටලුවක් වෙන නිසා. ඉතින් සැම්බියාවේ රජය මේකට විසඳුම් දෙන්නේ නැද්ද? 1964 දී නිදහස ලැබූ සැම්බියාවේ පාලක පක්ෂයක් හිටියා. පක්ෂයවකට නායකයින් හොඳින් රටගෙන ගියත් පසුව පැමිණි සැම්බියා නායකයෝ රට තව තවත් අගාධයට ගෙන ගියා. 2011 වසරින් ඉඳලා 2014 වසර දක්වා සැම්බියාව පාලනය කළ මයිකල් සාටා
සැම්බියාවේ කඩා වැටීමට වැඩිවම සම්බන්ධ කෙනෙක් කියලායි ගම්‍ය වෙන්නේ. ඔහුගේ පාලන කාලය තුළ බොහෝ පාලන තන්ත්‍ර ක්‍රියාත්මක වුණේ සාටාගේ හිතවත් සමීපතමයන් අතර. තමන්ට හිතවත් සියලුම දෙනාම ඔහු පාලනයට සම්බන්ධ කරගත්තා. ඒ විතරක් නෙවෙයි රෝගාතුරව මිය යන තෙක්ම මයිකල් සාටා තමන්ගේ බලය අත්හැරියේ නැහැ. සාටට එරෙහිව ජනතා රැල්ලකුත් ගොඩ නැගුණා. එලෙස එරෙහිවන ජනතාව දේශද්‍රෝහීන් ලෙස හංවඩු ගැසීමට සාටා ක්‍රියා කළා. මේ සියල්ල හමුවේ සැම්පියාව දැන් ගොඩක් අසරණ වෙලා. කොහොමද කිව්වොත් කොවිඩ් තත්ත්වය එක්ක රටේ සෞඛ්‍යංශ වැඩි දියුණු කරන්න සැම්බියාවට වැඩිපුර මුදල් යොදවන්න වෙලා තියෙනවා. ඒ එක්ක දැනට සැම්බියාව ණය වෙලා තියෙන ඩොලර් බිලියන ගණනකට අදාළ ණය වාරික ගෙවන්න ඔවුන්ට බැරි වෙලා. සංවර්ධනය වෙනුවෙන් සැම්බියාව ණයගත්ත ප්‍රධාන රටක් තමයි චීනය. චීනය නම් ණය වාරික ගෙවන්න සැම්බියාවට මාස 6ක සහන කාලයක් දීලා තිබුණා. ඒත් තාක්ෂණිකව ගත්තම සැම්බියාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යුරෝපා සංගමය සහ චීනය කියන පාර්ශව කිහිපයකට ණයයි. ඒ කොයි හැටි වුණත් සැම්බියාවට ණය කියන එක දැන් ස්ථිරසාර දෙයක් වෙලා ඉවරයි. ඉතින් සංවර්ධනය වෙන්න ඕනි රටක්. ඒ තමන්ගේ රටේ ආර්ථික මට්ටමට දරාගත නොහැකි වෙන විදියට නෙවෙයි. රටේ ආර්ථිකයට ගැලපෙන විදියට. නැත්නම් සංවර්ධනයත් එක්ක විශාල ණය බරකුත් රටකට ඉතිරි වේවි. අවධානය විදෙස් පුවත් වෙත. වසර 72ක් පුරා චීනයේ පාලන බලය හොබවන චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 වන සංවත්සරය අදට යෙදී තිබෙනවා. චීන විප්ලවවාදීන් වූ චෙන්ඩුක්ෂිය් සහ ලී ඩෂාවෝ විසින් චීන කමියුනිස්ට් පක්ෂය ආරම්භ කරන ලද්දේ වර්ෂ 1921 වසරේ ජූලි මස පළමුවැනි දිනයි. ඒ අනුව අද දිනේට චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 වන සංවත්සරය යෙදී තිබෙනවා. චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීමේ 100 වැනි සංවත්සරය නිමිත්තෙන් වන සැමරුම් අද උදෑසන බීජිං අගනුවර මධ්‍යයේ පිහිටි ටියාන්මෙන් චතුරස්‍රයේදී අති උත්කර්ෂවත් ලෙස ආරම්භ වුණා. ඒ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම් මධ්‍යම ආරක්ෂක කොමිසමේ සභාපති චීන ජනාධිපති ෂී ජින්පින්ගේ සහභාගීත්වයෙන් එම සංවත්සර උළෙල ඇමතු චීන ජනාධිපතිවරයා චීනය කිසිවිටකත් වෙනත් කිසිම රටක ජනතාවට හිරිහැර කිරීම පීඩා කිරීම හෝ යටත් කර ගැනීමක් සිදු කර නොමැති බවට ප්‍රකාශ කළ බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම ලෝක සාමය ආරක්ෂා කිරීම ගෝලීය සංවර්ධනයට දායකවීම සහ ජාත්‍යන්තර පිළිවෙත් ආරක්ෂා කිරීම සඳහා චීනය සැම විටම කටයුතු කරන බවයි චීන ජනාධිපති ෂී ජින්පින් එහිදී අවධාරණය කර ඇත්තේ. තවද චීනයේ විදේශීය බලවේගයන් විසින් සිදු කරන හිරිහැර කිරීම, පීඩා කිරීම හෝ යටත් කර ගැනීම වලට ඉඩ නොදෙන බවත් එසේ කිරීමට උත්සාහ කරන ඕනෑම අයෙකුට බිලියන 1.4කට අධික චීන ජනතාව නම් වූ වානේ පවුරෙන් අනතුරක් සිදුවනු ඇති බවටද චීන ජනාධිපතිවරයා විසින් එහිදී අනතුරු අඟවා ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට ජූලි 2 වැනිදා ගාල්ල සිට කොළඹ දක්වා තැපැල් දුම්රිය සේවය ආරම්භ කර ඇත්තේ 1838 වසරේ ජූලි මස 2 වන දිනයි. 58 හැවිරිදි ස්ටීව් ෆොසෙට් ලොව ප්‍රථම වරට පෘථිවිය වටා උණුසුම් වායු බැලුවනයකින් ගමන් කර ඇත්තේ 2002 වසරේ හෙට වැනි දිනකයි. ඒ අනුව ඔහු සති දෙකක කාලයක් පුරා සැතපුම් 19263කට අධික දුරක් ගමන් කර තිබෙනවා. ඉතාලි ඉංජිනේරු ගුග්ලියල්මෝ මාකෝනි ලන්ඩනයේදී ගුවන් විදුලිය සඳහා පේටන් බලපත්‍රයක් ලබාගෙන ඇත්තේ 1897 වසරේ ජූලි මස 2 වන දිනයි. මෙම පේටන් බලපත්‍රය ගුවන් විදුලි සංවේදනය සඳහා නිකුත් කරන ලද පළමු අවස්ථාව ලෙසයි සැලකෙන්නේ. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.